Hi children. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි indirect speech. Indirect speech කියන එකට අපි සිංහල භාෂාවෙන් කියනවා වාර්තා කථනය එහෙම නැත්නම් විකෘති කථනය කියලා. ඒ කියන්නේ අපිට කවුරු හරි පුද්ගලයෙක් කියපු දෙයක් තවත් කෙනෙකුට ගිහිල්ලා වාර්තා කරන එක. එහෙම නැත්නම් කියන එක. දැන් මේ පාඩමේදී තව කෙනෙක් පුද්ගලයෙක් කියපු දෙයක් තව කෙනෙකුට වාර්තා කරනකොට අපි දැනගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මුල් වැකියේ. ඒ කියන්නේ ඩිරෙක්ට් ස්පීච් එකේ ප්‍රකෘති කථනයේ තියෙන ක්‍රියාපදය වෙනස් කරනවා. අපි කියන්නේ ක්‍රියාපදයේ කාලය වෙනස් කරනවා. අපි ඒකට කියන්නේ ටෙන්ස් එක කියලා. ටෙන්ස් එක වෙනස් කරනවා. එතකොට ටෙන්ස් එක වෙනස් කරන ආකාරය පිළිබඳව අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු. ඩිරෙක්ට් ස්පීච් එකේ තියෙන ක්‍රියාපදයේ ටෙන්ස් එක මෙන්න මේ ආකාරයට අපි වෙනස් කරන්නට ඕනි. am is are කියලා තිබුණොත් අපි ඒක ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී was කරනවා. are කියලා තිබුණොත් were බවට පත් කරනවා. was were වගේ අතීත කාල පද තිබුණොත් අපි ඒක had been කරනවා. has have තිබුණොත් had කරනවා. can තිබුණොත් could කරනවා. will තිබුණොත් would කරනවා. may කියලා තිබුණොත් අපි ඒක might කරනවා. shall would දරවඩ පේනවා මේ will සහ shall දෙකම would බවට තමයි පත් වෙන්නේ. present verb එකක් තිබුණොත් ඒ කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක් තිබුණොත් අපි ඒක past verb එකක් බවට පත් කරනවා. ඒ කියන්නේ අතීත කාල ක්‍රියාපදයක් බවට පත් කරනවා. ඒ කියන්නේ දැන් මේ බලන්න eats කියන ක්‍රියාපදය. eat කියන්නේ කනවනේ. දැන් මේ දෙකම වර්තමාන කාලයි. ඉස් අකුරක් තියෙන එකත් වර්තමාන කාලයි eats. ඒ වගේම ඉස් අකුරක් නැති එකත් වර්තමාන කාලයි. ඒතර ඒක අපි අතීත කාලයට හරවනවා indirect speech එකේදී. ate කියලා. මේ eat විතරක් නෙමෙයි එක example එකක් විතරයි අරන් තින්නේ. දැන් run කියලා තිබුණොත් ඒක ran වෙනවා. write කියලා තිබුණොත් wrote වෙනවා. love කියලා තිබුණොත් ඒක loved වෙනවා. see කියලා තිබුණොත් so වෙනවා. ඒ වගේ වර්තමාන කාල ක්‍රියාපදය අතීත කාලෙන් තියෙනවා ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී. එහෙනම් අපි බලමු අතීත කාල ක්‍රියාපදයක් තිබ්බොත් මොකද්ද කරන්න කියලා. අතීත කාල ක්‍රියාපදයක් තිබ්බොත් අපි ඒක past perfect tense එකට හරවනවා. දැන් මේ wrote කියලා කියන්නේ ලිව්වා අතීත කාල ක්‍රියාපදයක්. එතකොට අපි ඒක past perfect tense එකට හරවනවා. මේ past perfect tense එක කියලා කියන්නේ මේ අමාරු එකක්ම නෙමෙයි, හරි ලේසි, හරි සරලයි තේරුම් ගන්න. had කියන පදයක් එක්ක ක්‍රියාපදයේ past participle එක දානවා. අනිවාර්යයෙන්ම had එනවා. දැන් ඔයාලා දන්නවා ක්‍රියාපදයක past participle හදාගන්න ක්‍රමය. ඔයා කලින් මේක ඉගෙනගෙන තියෙනවා. ක්‍රියාපදයේ අගට ed දාලා අපිට past participle එක හදාගන්න පුළුවන්. ඒ මොන ක්‍රියාපදවලද? regular verbs වල. එහෙම නේද? දැන් help කියන ක්‍රියාපදය ගත්තොත් help කියන ක්‍රියාපදයේ අගට අපි ed දාලා helped කියලා හදාගන්නවා. ඒක තමයි past participle එක. cook cooked. wash සෝදනවා. ඒක washed. help helped. decide decided. ඒ වගේ අපි ක්‍රියාපදයකට ed දාලා past participle හදා ගන්නවා අර කලින් කිව්වා වගේ regular verbs වල. තව ක්‍රියාපද වර්ගයක් තියෙනවා එහෙම කරන්න බෑ. ඒවට කියන්නේ irregular verbs නේ. එතකොට irregular verbs වල past participle එක අපිට මතක තියෙන්න ඕනේ. දැන් මේ wrote කියලා කියන irregular verb එකක්. ඒකේ past participle එක written. write, wrote, written. written තමයි past participle එක. එතකොට had
එක්ක past participle දාලා තමයි අපි past perfect tense එක හදාගන්නේ. එහෙමනම් අපි කරන්නේ මොකද්ද? අතීත කාල ක්‍රියාපදයක් තිබුණොත් had එක්ක past participle දානවා. දැන් මම ඔයාලට ඒක තවදුරටත් පැහැදිලි කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට. මෙන්න මෙතන සාමාන්‍යයෙන් ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී ළමයි පටලව ගන්න තැනක්. දැන් අපි හිතමුකෝ වාර්තා කරන වැකියේ, ඒ කියන්නේ ඩිරෙක්ට් ස්පීච් එකේ ප්‍රකෘති කතනේ සෝ කියලා තිබුණා. අපි ඒක වාර්තා කතනයට එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට පෙරලනකොට දැන් මෙයා අතීත කාලේ හින්දා had දාලා සෝ කියන ක්‍රියාපදයේ past participle. මොකද්ද සෝ කියන එකේ past participle එක? see saw seen. එතකොට seen තමයි past participle. had seen. තුන්වෙනියට කියුනේ ඒකනේ. see saw seen. එමනම් saw කියලා තිබුණොත් had seen. ate කියලා තිබුණොත් ate කියන්නේ කෑවනේ. ඉස්සෙල්ලාම had දා ගන්නවා. හරි, ඊළඟට ate කියන එකේ past participle එක මතකයි නේද? eat, ate කෑවා, eaten තමයි past participle. had eaten. හරි, ran කියලා තිබුණොත් had run. මොකද run කියන එකේ past participle එක runමයි. run, ran, run. තර run කියන ක්‍රියාපදයේ past participle එක run. එනිසා අපි ran කියලා තිබිච්ච නිසා අතීත කාල ක්‍රියාපදයක් හින්දා ඒක had run කරා. drank කියන්නේ බිව්වා. දැන් මේකත් අතීත කාල පදයක්. එතකොට අපි කරන්නේ සුපුරුදු විදිහට ඉස්සෙල්ලාම had දානවා. ඊළඟට මේ drank කියන ක්‍රියාපදයේ past participle එක ඔයාලා හැමෝම දන්නවා දැන්. මේ වෙනකොට පාඩම් කරලා තියෙන්නේ. drink, drank, drunk. එතකොට drunk තමයි past participle එක. had drunk. forgot. මේ forgot කියලා කියන්නේ අතීත කාල පදයක්. forgot කියලා කියන්නේ අමතක වුණා. දැන් මේක අතීත කාල ක්‍රියාපදයක් නිසා අපි ඒක වාර්තා කරනකොට had එක්ක forgot කියන ක්‍රියාපදයේ past participle එක දාන්න ඕනි. මොකද්ද forgot කියන එකේ past participle එක? forget අමතක වෙනවා, forgot අමතක වුණා, forgotten තමයි past participle. එහෙමනම් had එක අපි දාන්න ඕනි forgotten. had forgotten. හරි. දැන් මේක තවදුරටත් පැහැදිලි කරන්න ඕන නෑ. past tense verb එකක් තිබුණොත් අපි කරන්නේ had එක්ක past participle දාන එක. පැහැදිලි නේද? had එක්ක past participle. දැන් මෙන්න මේ වෙනස්කම් ටික තමයි ක්‍රියාපදයක tense එකට වෙන්න ඕන. හරි? ක්‍රියාපදයේ විතරක් නෙමෙයි වාර්තා කතනයේදී අපි වෙනස් කරන්නේ, indirect speech එකේදී වෙනස් කරන්නේ, සර්වනාමයත් වෙනස් කරන්න ඕනි. දැන් අපි ඊළඟට බලමු සර්වනාමයේ සිද්ධ වෙන වෙනස්කම් ටික. සර්වනාමයට අපි කියන්නේ pronoun නේ. අපි ලියලා තිනවා pronoun changes කියලා. ඒ සර්වනාමයට වෙන වෙනස්කම්. දැන් මේ බලන්න direct speech. ඒ කියන්නේ ප්‍රකෘති කතනයේදී I කියලා තිබුණොත් අපි ඒක indirect speech එකට හරවනකොට එහෙම නැත්නම් විකෘති කතනයට හරවනකොට I he කරනවා ඒ කියන පුද්ගලයා පිරිමියෙක් නම්. දැන් ඔයාලගේ තාත්තා පිරිමියෙක්. ඔයාගේ තාත්තා කියනවා I can swim කියලා. මට පීනන්න පුළුවන්. එතකොට තාත්තා කියපු වාක්‍යයේ තිබුණනේ I. ඔයා ඒක වාර්තා කරනකොට ඒ I he කරන්න ඕනි. ඇයි ඒ? තාත්තා පිරිමියෙක් හින්දා. ඒ වගේම ඔයාගේ අම්මා ඔයාට කියනවා I will come with you. මං ඔයත් එක්ක එනවා. දැන් ඒ අම්මා කියපු වාක්‍යෙත් I කියන පදේ තියෙනවා. අම්මා කාන්තාවක් නිසා, අම්මා ස්ත්‍රීලිංග නිසා ඒ I කියන පදය අපි she වලට හරවන්න ඕනි. ඒක සිද්ධ වෙන්නේ ස්ත්‍රීලිංග පුරුෂලිංග අනුව. පිරිමි කෙනෙක් නම් he,
ගෑනු කෙනෙක් නම් she. ඒ වගේම ප්‍රකෘති කතන වැකියේ ඩිරෙක්ට් ස්පීච් වැකියේ මයි කියලා තිබුණොත් අපි ඒක ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට හරවනකොට ඒ කියපු කෙනා පිරිමි කෙනෙක් නම් ඒක හිස් වෙන්න ඕනේ. හිස් කියන්නේ ඔහුගේ, කාන්තාවක් නම් ගැහැණු කෙනෙක් නම් ඒක her වෙන්න ඕනේ. right? ඊළඟට me කියලා තිබුණොත් පිරිමි කෙනෙක් නම් him කරනවා. කාන්තාවක් නම් ඒක her කරනවා. you කියලා තිබුණොත් ඒ you කියලා කිව්වේ මට නම් කිව්වේ ඒක I වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් අහනවා are you tired කියලා. දැන් මේ are you tired කියලා ඔයාගේ යාළුවා ඇහුවේ ඔයාගෙන්. ඒ නිසා ඒකේ තියෙන you කියන පදය ඔයාගෙන් විතරක් ආපු හින්දා I වෙන්න ඕනි. මොකද මගෙන් විතරනේ ඇහුවේ. නේද? ඒ නිසා ඒක I වෙන්න ඕනි. දැන් අපි හිතමු ඔයාලා යාළුවෝ කණ්ඩායමක් එක්ක ඉන්නකොට ඔයාගෙන් අහනවා ඔයාලගේ අම්මා මේ යාළුවෝ කණ්ඩායමෙන් අහනවා පුතේ ඔයාලට බඩගිනිද දැන්? Are you hungry now? අම්මා අහනවා. ඒ අහන්නේ එක්කෙනෙක්ගෙන් නෙමෙයි. ඔක්කොගෙන් අහන්නේ. ඒ නිසා ඒ වෙලාවට you කියන පදය we වෙන්න ඕනි. මොකද අපි ඔක්කොගෙන්මනේ අම්ම එහෙම ඇහුවේ. පුතේ ඔයාලට දැන් බඩගිනිද? Are you hungry now? මගෙන් විතරක් නෙමෙයි ඇහුවේ. අපි යාළුවෝ ඔක්කොගෙන්ම ඇහුවේ. ඒ නිසා you කියන එක we වෙන්න ඕනි ඒ වගේ අවස්ථාවන් වලදී. your කියන්නේ ඔබගේ කියලා මම ගැන විතරක් සඳහන් කරලා කිව්වොත් ඒකමයි. දැන් අපි ඒකටත් උදාහරණයක් ගමුකෝ. දැන් අහනවා කවුරු හරි කෙනෙක් where is your house? ඔයාලගේ ගෙදර කොහෙද? දැන් ඒ අහපු එක ඔයා ගෙදර ගිහිල්ලා අම්මත් එක්ක කියනවා අම්මේ අහවලා මගෙන් ඇහුවා මගේ ගෙදර කොහෙද කියලා. දැක්කද? මගේ ගෙදර කොහෙද කියලා නේ ඇහුවේ. ඒ නිසා අර your කියන එක මයි වෙනවා. ඔයාගෙන් සහ ඔයාගේ නංගිගෙන් මේ දෙන්නගෙන් අහනවා where is your house කියලා. එතකොට අහන්නේ ඔයාගේ ගෙදර කොහෙද නෙමෙයි ඔයාලාගේ ගෙදර කොහෙද. හරි? එතකොට අපි ඔක්කොගෙම නෙහිම ඇහුවේ මගෙන් සහ නංගිගෙන්. එතකොට මේ your කියන එක අව වෙනවා. ඒක වැකියේ යෙදෙන අවස්ථාවත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන්. හරි? අපි වාක්‍ය ප්‍රශ්න අපි ඒවා ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට හරවනකොට මේවා තවදුරටත් විස්තරාත්මකව කතා කරලා බලමු. you කියන්නේ ඔබ. මේක කර්තෘ පදයේ විදිහට නෙමෙයි කර්ම පදයේ විදිහට යෙදලා තියෙනවා නම් මුල් වැකියේ. ඒ කියන්නේ ඩිරෙක්ට් ස්පීච් වැකියේ. කර්මයේ විදිහට යෙදලා තියෙනවා නම් ඒකෙන් සඳහන් වෙන්නේ මාව නම් මී වෙනවා. ඒක අපිව නම් අස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඔයාලට කියනවා ඔයාට විතරයි කියන්නේ. ඔයා මොකක් හරි වැරද්දක් කළා විදුහල්පතිතුමාට අහුවෙලා විදුහල්පතිතුමා කියනවා I will punish you. මං ඔයාට දඬුවම් කරනවා. ඒතර විදුහල්පතිතුමා මං ඔයාට දඬුවම් කරනවා කියලා කිව්වේ වෙන කාටවත් මේ ඔයාට විතරයි. ඒ වැකියේ you කියන පදේ බලන්න තියෙන තැන I will punish you. punish you. you කියන්නේ එතන කර්මය. විදුහල්පතිතුමා තමයි කර්තෘ. I will punish you. එහෙම කිව්වේ ඔයාටනේ. ඒ නිසා ඒක මී වෙනවා වාර්තාකථනයේදී. රිපෝටඩ් ස්පීච් එකේදී ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී ඒක මී වෙනවා. යාළුවෝ කණ්ඩායමත් එක්ක මොකක් හරි වැරදි වැඩක් කරලා විදුහල්පතිතුමාට අහු වෙනවා. එහෙම නැත්නම් ප්‍රධානියෙකුට අහු වෙනවා. එතකොට මොකද කරන්නේ? යාළුවෝ කට්ටියටම කියනවා I will punish you. right? ඒ කියන්නේ ඔයාලට විතරද? නෑ, ඔක්කොටම කියන්නේ. එතෙන්දිත් ඔයාලා ඔක්කොම කර්මයනේ. හරි. එතකොට ඔක්කොම නිසා ඒක අස් වෙනවා. හරි. එතකොට විදුහල්පතිතුමා දඬුවම් කරන්න හදන්නේ අපට අස්. හරි. එතකොට කෙනෙකුට කියන්නේ මෙන්න මෙහෙමයි. අපේ විදුහල්පතිතුමා කිව්වා අපිට දඬුවම් කරනවා කියලා. නේද? අර I will punish you කියප එක රිපෝට් කරන්න එහෙමයි. හරි. we කියලා තිබුණොත් we කියන්නේ අපි ඒක they වෙනවා. our කියලා තිබුණොත් they are වෙනවා. us කියලා තිබුණොත්
දෙම් වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි සර්වනාමයට වෙනස්කම් සිද්ධ කරන්නේ අපි ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී. ක්‍රියාපදයට වෙනස්කම් සිදු කරා අපි ඒක ඉගෙන ගත්තා. සර්වනාමයට සිදු කරන වෙනස්කම් ටික ඉගෙන ගත්තා. තවත් වෙන්න ඕන වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටික මොනවද කියලා අපි දැන් ඊළඟට ඉගෙන ගමු. මෙන්න මේ වෙනස්කම් ටිකත් ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී අපි සිදු කරන්නට ඕන. now කියලා තිබුණොත් අපි ඒක then බවට පත් කරන්න ඕනි ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී. ඒ වගේම this තිබුණොත් ඒක that කරන්න ඕනි. these තිබුණොත් those කරන්න ඕනි. here there here තිබුණොත් ඒක there වෙනවා. ago කියලා තිබුණොත් ඒක වාර්තාකථනයේදී before බවට අපි පත් කරගන්නට ඕනි. today කියලා තිබුණොත් that day. හරි today කියලා තිබුණොත් that day. tomorrow කියලා තිබුණොත් අපිට ඒක the next day කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් the following day කියලා කියන්නත් පුළුවන්. the next day එහෙම නැත්නම් the following day. ඒ වගේම yesterday කියන්නේ ඊයේනේ. ඊයේ කියලා තිබුණොත් අපි වාර්තා කරනකොට ඒක the day before කරගන්නවා. එහෙමත් නැත්නම් the previous day කරගන්නවා. previous day කියලා ලියා ගන්නවා. next week කියලා තිබුණොත් එම direct speech එකේ ප්‍රකෘති කතනේ අපි ඒක වාර්තා කතනයට හරවනකොට indirect speech එකට එහෙම නැත්නම් reported speech එකට හරවනකොට the following week. හරි? next week කියලා තිබුණොත් the following week. last week කියන්නේ පසුගිය සතියනේ. ඒක the week before කරගන්නවා අපි. එහෙම නැත්නම් the previous week කරගන්නවා last week කියලා තිබුණොත්. දැන් මෙතන අපි මේ කෙටියෙන් ago කියන එක කිව්වා. ago කියලා තිබුණොත් ඒක before කරනවා. හරි? the 2 days ago දින කීපයකට පෙර. දින දෙකකට පෙර. අපි ඒක 2 days before කරනවා. right? 2 weeks ago සති දෙකකට පෙර කියලා තියෙනවා. අපි ඒක 2 weeks before කියලා කියනවා. 6 month ago මාස 6කට පෙර. අපි ඒක 6 month before කියලා කරගන්නවා. එතකොට හරිම ලේසි. එතකොට අපි මෙන්න මේ වෙනස්කම් ටික, මේ සිදු කරන වෙනස්කම් ටික, ක්‍රියාපදයට කරන වෙනස්කම් ටික, සර්වනාමයට කරන වෙනස්කම් ටික සහ මෙන්න මේ පදවලට කරන වෙනස්කම් ටික අපි ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේදී අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒ වගේම මේක අපි මතක තියාගන්නට ඕනි. හැබැයි මේක ඉතින් ලිස්ට් එකක් දිහා බලාගෙන කටපාඩම් කරලා අපිට මතක තියාගන්න බෑ. අපි කරන්න ඕනි හොඳම දේ වාක්‍ය 100 ගණන් ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට හැරවීමේ අභ්‍යාසයක යෙදෙන්න ඕනි. අනේ එතකොට තමයි මේක අපේ සිතේ තදින් මේ සිදු කරන වෙනස්කම් ටික අපේ සිතේ තදින් ධාරණය වෙන්නේ. අනේ එතකොට අභ්‍යාසය තුලින්. හරි. ඊළඟට දැන් ඉන්ඩිරෙක්ට් ස්පීච් එක ගැන කතා කරනකොට වාර්තා කථනය ගැන කතා කරනකොට අපගේ ඉගෙන ගැනීමේ පහසුව සඳහා අධ්‍යයනයේ පහසුව සඳහා අපිට ඒක කොටස් වලට බෙදා ගන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද ස්ටේට්මන්ට් එකක් රිපෝට් කරන්නේ, වාර්තා කරන්නේ කියලා. ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ ප්‍රකාශනයක්. ඒක විධානයක්වත් ඉල්ලීමක්වත් නෙමෙයි. ඒ වගේම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රකාශනයක්. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ යාළුවා කියනවා I will get a new car. I will get a new car. එහෙම නැත්නම් I will buy a new car. ඒ කියන්නේ මම අලුත් කාර් එකක් මිලදී ගන්නවා. මිලදී ගන්නවට අපිට get කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්, buy කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒතර යාළුවා කියන ඒක ස්ටේට්මන්ට් එකක්. ප්‍රකාශනයක්. හරි, අපි එතකොට ආන්නේ වගේ ඒවා රිපෝට් කරන විදිහ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නවා. අපි දැන් බලමු මෙන්න මේ බෝඩ් එකේ තියෙන ස්ටේට්මන්ට් 5 රිපෝට් කරන්නේ කොහොමද?
ඉන්ඩිරෙක්ට් ස්පීච් එකෙන් කියන්නේ කොහොමද කියලා බලමු. පළවෙනි එක father said තාත්තා කිව්වා I can speak English. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ තාත්තා කියපු විදිහටමයි තියෙන්නේ. තාත්තගේ වචනයෙන්මයි තියෙන්නේ. එතකොට කියපු කෙනාගේ වචනයෙන්ම තියෙනවා නම් ස්පීකර්ගේ වචනයෙන්ම තියෙනවා නම් අපි ඒකට කියන්නේ ප්‍රකෘති කතනය එහෙම නැත්නම් ඩිරෙක්ට් ස්පීච් කියලා. දැන් මේ ස්ටේට්මන්ට් එක තියෙන්නේ ඩිරෙක්ට් ස්පීච් එකකින්. දැන් මේක අපි රිපෝර්ටඩ් ස්පීච් එකට හරවන විදිහ බලමු. අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා father said තාත්තා කිව්වා මෙතෙන්ට අපි that කියන පදය දාගන්න ඕනේ. father said that ඒක තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. ඊළඟට මෙන්න මේ I කියන සර්වනාමය මේ I කියන සර්වනාමය අපි හරවන්න ඕනි he බවට. හේතුව father පිරිමියෙක් නිසා, තාත්තා පිරිමියෙක් නිසා. අපි කලින් කතා කරා. එහෙනම් I he වෙනවා. can කියන පදයට මොකද වෙන්නේ? අපි ඉගෙන ගත්තා ක්‍රියාපදයට සිද්ධ වෙන වෙනස්කම් ටික සාකච්ඡා කරනකොට can එක could වෙනවා කියලා. can could වෙනවා. හරි? Father said that he could speak English. ඕන්න එක රිපෝට් වුණා. Father said that he could speak English. තාත්තා කිව්වා ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. බලන්න අපි වෙනස් කරපු තැන් ටික. අපි ඉස්සෙල්ලම that දැම්මා. ඊළඟට I එක he වුණා, can එක could වුණා. වෙන වෙනස්කමක් සිදු කරේ නැහැ. හරි සරලයි. Second example. Mother said අම්මා කිව්වා I am not well. මට සනීප නැහැ. මේ අම්මා කියපු විදිහටමයි තියෙන්නේ. අපි දැන් මේක ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට හරවනවා. Mother said that දාගත්තා. දැන් I වලට මොකද වෙන්නේ? අම්මා කාන්තාවක්. අම්මා female. Mother is female. Then I become she. I she වෙනවා. නේද? ඊළඟට am කියලා තිබුණොත් මොනවාද වෙන්නේ? am තිබුණොත් ඒක was වෙනවා. not well. මෙන්න රිපෝට් වුණා. This is the reported statement. මේ තියෙන reported statement එක. Mother said that she was not well. අම්මා කිව්වා ඇයට සනීප නැහැ. අම්මා කිව්වා ඇයට සනීප නැහැ. Shall we discuss the third example now? අපි දැන් තුන්වෙනි නිදසුන සාකච්ඡා කරමු. Amal said Amal කීවා that I Amal පිරිමි නිසා I he වෙනවා. will becomes would will would වෙනවා. වෙන වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? නේද? දැන් අපේ ළමයි මෙන්න මෙතන වරද්ද ගන්නවා. මොකක්ද දන්නවද කරන්නේ? ළමයි I he කරනවා. හරිනේ එතකොට? will would බවටත් පත් කරනවා. තව අනවශ්‍ය වැඩක් කරනවා. මොකද්ද? මේ draw කියන එක drew කරනවා. එහෙම කරන්නේ නැහැ. will තියෙන අවස්ථාවේ අපි will would බවට පත් කරගන්න එක විතරයි කරන්නේ. මේ ක්‍රියාපදයට කිසි දෙයක් කරන්නේ නැහැ. හරි? පැහැදිලිනේ? ඊළඟට shall we talk about the fourth one? අපි හතරවෙනි එක ගැන කතා කරමු දැන්. Radha said Radha කීවා Radha said that Radha girl කෙනෙක් එයා female ඒ නිසා I she වෙනවා. have had වෙනවා. to go to candy. හරි. රාධා කිව්වා ඇයට නුවර යන්න වෙනවා කියලා. Radha said that she had to
go to candy. I she උනා have had උනා. වෙන වෙනස්කමක් සිද්ධ කරේ නැහැ. It's very clear. හරි. ඊටාම පැහැදිලි වාට. Fifth example පස්වෙනි නිදසුන the teacher ගුරුතුමිය said කීවා that there වෙනස් වෙන්නේ නැහැ is was වෙනවා there was a meeting tomorrow වෙනස් වෙන්න ඕනි tomorrow should change කොහොමද වෙනස් කරන්නේ how are you going to change it tomorrow කියලා තිබුණොත් අපි ඒක next day කියලා දාගන්නවා next day tomorrow කියලා තිබුණොත් next day the teacher said that there was a meeting next day ගුරුතුමිය කිව්වා රැස්වීමක් තියෙනවා කියලා ඊළඟ දවසේ දැන් එතන වෙනස් වුණේ is කියන එක was වුණා විතරයි right එකම එක වෙනස්කමක් විතරයි සිද්ධ වුණේ right now shall we move on to the sixth example අපි දැන් 6 වෙනි නිදසුනට යමු Pravina said I may be qualified for the university Pravina කිව්වා මාව තේරෙයි විශ්වවිද්‍යාලයට දැන් අපි මේක report කරනවා Pravina said Pravina කියවා අපි that දාගන්නවා Pravina ගැහැණු කෙනෙක් නිසා female නිසා I she වෙනවා she might be qualified for the university Pravina said that she might be qualified for the university may becomes might in indirect speech may might වෙනවා indirect speech එකේදී right shall we move on to the seventh example අපි හදට යමු Mrs. Airangani said I love to grow trees මම කැමති වවන්න ගස් Mrs. Airangani said that Mrs. Airangani is female. එයා කාන්තාවක්. So this I becomes she. I she වෙනවනේ. Love කියලා කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක්. මම ඔයාලට කිව්වා verb එකට වෙන වෙනස්කම් කියලා දෙනකොට වර්තමාන කාල ක්‍රියාපදයක් තිබුණොත් ඒක past tense එකට හැරෙනවා කියලා. එහෙමනම් love මොනවා වෙන්න ඕනිද? Loud to grow trees. Mrs. Airangani said that she loved to grow trees. Airangani මහත්මිය කිව්වා ඇය ගස් වවන්න කැමති කියලා. Shall we move on to the eighth one? Mother said අම්මා කිව්වා I posted the letter. මම තැපැල් කරා ලියුම. ඒ අම්මගේ වචනේ. දැන් අපි මේක report කරනවා. Mother said අම්මා කිව්වා අම්මා ස්ත්‍රීලිංග female නේද? අපි ඉස්සෙල්ලාම that දාගන්නවා. ඊළඟට I මෙයා female නිසා what happens to I? මොකද වෙන්නේ I වලට? I becomes she. I she වෙනවා. මෙන්න verb එක. ඒක past tense එකෙන් තියෙන්නේ. past tense එකෙන් තිබුණොත් අපි මොකද්ද කරන්නේ? අපි ඒක හරවනවා past perfect tense එකට. ඒ කියන්නේ had එක ඔන්න had දාගත්තා. ඊළඟට past participle. දැන් මේ posted කියන එකේ අතීත කාලයේ හැදිලා තියෙන ed එකතු වෙලා නෙමෙයි ed.
ed එකතු වෙලා අතීත කාලයේ හැදිච්ච ඒවාය past participle එකත් ඒකමයි. එහෙමනම් posted the letter. Mother said that she had posted the letter. අම්මා කිව්වා ඇය ලියුම තැපැල් කරා කියලා. past tense එකක් තිබ්බොත් past perfect tense එකට හරවනවා. ඒ කියන්නේ had එක past participle. Right. Now shall we move on to the 9th example? Ravi said I wrote a poem. Ravi කිව්වා මම ලිව්වා කවියක්. අපි ඒක වාර්තා කතනයට හරවනකොට Ravi said that Ravi පිරිමියෙක් නිසා I he වෙනවා. wrote කියන්නේ අතීත කාල ක්‍රියාපදයක්. දැන් ඔයාලට හොඳට මතකයි අතීත කාල ක්‍රියාපදයක් වුණොත් අපි ඒක past perfect tense එකට හරවනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම had කියන පදය දැම්මා. ඊළඟට wrote කියන ක්‍රියාපදයේ past participle එකනේ. write, wrote, written. එමනම් he had written a poem. Ravi said that he had written a poem. Ravi කිව්වා ඔහු කවියක් ලිව්වා කියලා. Ravi කිව්වා ඔහු කවියක් ලිව්වා කියලා. Next one, example number 10. Amaya said, Amaya කිව්වා I did not do my project. මම මගේ ප්‍රොජෙක්ට් එක කරේ නෑ කියලා. ඒක අතීත කාලයෙන් ලියවිලා තියෙන නැත යන අර්ථයේ වාක්‍යයක්. නෙගටිව් සෙන්ටෙන්ස් එකක්. අපි බලමු නෙගටිව් සෙන්ටෙන්ස් එකක් කොහොමද රිපෝට් කරන්න කියලා. අර විදිහටම අපි ලියනවා Amaya said ඊළඟට that දැම්මා. Amaya කාන්තාවක් නිසා I she වුණා. did not do කියලා කියන්නේ අතීත කාලයේ නැත යන අර්ථයනේ. හරි? negative form in the past tense. එතන past tense negative. අපි එතකොට කරන්නේ had. අපි ඉස්සෙල්ලා කරේ had දාපු එකනේ. ඒ නිසා had not දානවා. had not. did not තියෙන වෙලාවට had not. do කියන එකේ past participle එක done. හරි? do කියන එකේ past participle එක done. do, did, done. my කියලා තිබුණොත් මෙයා කාන්තාවක් නිසා මං කිව්වා ඔයාට ඒක her කරන්න කියලා. her. project. Amaya said that she had not done her project. නැවත පැහැදිලි කරොත් අපි මෙතන said කියලා that කියලා දාගන්නවා reported speech එකේදී. Amaya කාන්තාවක් නිසා I she වෙනවා. did not කියලා තියෙන නෑස් did not do අතීත කාලයේ නැත යන අර්ථය නිසා අපි had not දාගන්නවා. ඒකට ප්‍රධාන ක්‍රියාපදයේ do නේ. එයාගේ past participle done. do, did, done. my මගේ. දැන් එහෙම කිව්වේ මගේ කියලා කිව්වේ අමායනේ. ඒතර අමාය කාන්තාවක් හින්දා ඒ my කියන එක her වෙන්න ඕනේ. ඒතර ඇයගේ වෙනවනේ. ඇයගේ project එක. ඒතර සිංහල තේරුම ඉන්නේ අමාය කිව්වා ඇයගේ project එක කරේ නැහැ කියලා. Now shall we talk about the 11th one? Ruwan said, Ruwan කිව්වා සුපුරුදු විදිහටම අපි මොකද කරන්නේ? දාගන්නවා that. Ruwan is male. ඒ කියන්නේ Ruwan පිරිමියෙක්. ඒ නිසා මේ I එකට මොකද වෙන්නේ කියලා ඔයා මට දැන් කියලා දෙයි. I he වෙන්න ඕනි. do not take a, did not smoke. හරි? do not නම් did not. හරි? do not නම් did not. හරි? he did not smoke. Ruwan කිව්වා ඔහු දුම් බිව්වේ නෑ කියලා. Shall we discuss another example? අපි තව නිදසුනක් සාකච්ඡා කරලා බලමු.
People said we want pure drinking water. මිනිස්සු කිව්වා අපිට අවශ්‍යයි පිරිසිදු පානීය ජලය. දැන් අපි මේක රිපෝට් කරනවා. People said that දාගත්තා. දැන් මේ we කියලා තිබුණොත් මොකද්ද වෙන්නේ කියන එක අපි කලින් සාකච්ඡා කරානේ. we කියලා තිබුණොත් ඒක they වෙනවා. want කියන්නේ වර්තමාන කාල පදයක්, present tense verb එකක්. ඒක past tense එකට හැරෙන්නට ඕන. එතන wanted වෙනවා. want කියන එකේ past tense එක හදාගන්නේ ed දාලා. wanted pure drinking water. මිනිස්සු කිව්වා ඔවුන්ට අවශ්‍යයි කියලා පිරිසිදු පානීය ජලය. නැවත බලමු අපි කරපු වෙනස්කම් ටික. People said that කියලා අපි දාගත්තට පස්සේ we they කරා වර්තමාන කාල ක්‍රියාපදය අතීත කාලයට හැරෙව්වා. එච්චරයි. දැන් ඊ타මත්ම පැහැදිලි ඔයාට ස්ටේට්මන්ට් එකක් reported speech එකෙන් එහෙම නැත්නම් වාර්තා කතනයෙන් කියන්නේ කොහොමද කියලා. හරි, ඔබ මෙම වීඩියෝව නැරඹීමෙන් ස්ටේට්මන්ට් එකක් ඉන්ඩිරෙක්ට් ස්පීච් එකෙන් නැතහොත් රිපෝර්ටඩ් ස්පීච් එකෙන් කියන විදිය ඊටාම සරලව ඒ වගේම නිවැරදිව ඉගෙන ගත්තා කියලා අපි විශ්වාස කරනවා. ඔබ මෙම වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් මතක ඇතුව මෙම වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න කියලාත් මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මෙවැනි වීඩියෝ අපි දෙමු සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. Have a nice day. Goodbye.